समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා ඉදානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිඨා බිනිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං බුච්චතානන්ද සබ්බ ලෝකේ අනිබිරත සංඥාති. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල සඳහන් වෙන ඊටාම වැදගත් භාවනා ක්‍රමයක් පිළිබඳව අපේ හිත දියුණු කරවන, අපි මේ ලෝකයන් පිළිබඳව තියෙන ඇලීම් ගැටීම් මුලාවීම් වලින් මුදවන ඊටමත් සුව පහසු මානසිකත්වයකට අපේ චිත්තසංතානය අරගෙන යන උතුම් භාවනා කර්මස්ථානයක් පිළිබඳව සාකච්ඡා කරන්නට මේ අපේ සූදානම. අපේ පින්නුන්ට මතක ඇති, අපි දැන් දින දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසනීප තත්ත්වයේ හිටපු ස්වාමින් වහන්සේ නමකට දේශනා කළ ගිරිමානන්ද සූත්‍රය ඇසුරින් තමයි ධර්ම දේශනා සිද්ධ කරන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී කායික සුවයටත් මානසික සුවයටත් හේතු වෙන, සංසාර ගමනෙන් නිදහස් වීමටත් හේතු වෙන සංඥා 10ක් දේශනා කළා කියලා අපි දන්නවා. මේ සංඥා කියන්නේ හැඟීම්. ඒ කියන්නේ අසුභ සංඥා කියන අසුභය පිළිබඳ හැඟීම, අසුභය හඳුනා ගැනීම. අනිත්‍ය සංඥා කියන්නේ පංචස්කන්ධ ධර්මයේ ඇතිවීම නැතිවීම පිළිබඳ හැඟීම. ප්‍රහාණ සංඥා කියන්නේ ප්‍රහාණය පිළිබඳව හඳුනා ගැනීම පිළිබඳව ඇති වෙන හැඟීම. ඒ කියන්නේ පින්නති මේ හැම භාවනාවක්ම, මේ හැම සංඥාවක්ම අපේ හිතවල උපදින හැඟීමක් බවට පත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම, දැන් දෙමව්පියන්ට දරුවන් ගැන අපි කියනවා හැඟීමක් තියෙනවා කියලා. එන හැඟීම කියලා කියන්නේ ඒක ඇතුලේ තියෙනවා දරුවන් කෙරෙහි සෙනෙහස. ඒ කියන්නේ දරුවන් පිළිබඳ සෙනෙහබර හැඟීමක් තියෙනවා. එතකොට අපේ ජීවිතවල ඕනෑම සිතුවිල්ලක්, ඕනෑම චෛතසික ධර්මයක් අපේ හිතවල නැවත නැවත වැඩෙනකොට ඒක බලවත් වූ හැඟීමක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ භාවනාව තුළ මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවල මේ තියෙන ආනාපාන සති වේවා, ඊළඟට සබ්බ ලෝකයානි බ්‍රත සංඥා වේවා, අසුභ සංඥා වේවා, මේ හැම දේවල්ම අපේ හිතවල ඇති කරගත යුතු, ඇති කරගෙන බලවත් කරගත යුතු කුසලමය භාවනාමය හැඟීම්. එතකොට අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දස සංඥාවල තියෙනව පින්නත්නි සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා අපි ඇති කරගත යුතු කුසලමය හැඟීමක් පිළිබඳව. ඒ කියන්නේ පින්නත්නි අපි මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ආදී මේ විවිධ ලෝකයන්හි පහළ වෙන මේ ස්කන්ධ ධර්මාදිය විශේෂෙහි ඇලෙමින්, ගැටෙමින්, මුලා වෙමින් අපි අපේ ජීවිතවල මේ ඒ භවයන්හිදී ඒ භවයන්ට ආවේනික අසීමාන්තික දුක් විඳින්නම් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ පහළුණාට පස්සේ, ඉපදුනාට පස්සෙත් අපි මේ මනුස්ස ලෝකයට ආවේනික මහා දුක්ඛන්දරාවක් විඳ දරා ගනිමින්, උහුල ගනිමින් මේ ජීවිතය අරගෙන යනවා.
එතකොට අපිට මේ හැම දෙයකින්ම නිදහස් වෙන්නට අවශ්‍ය නම් අපි මේ හැම ලෝකයක් ගැන පිළිබඳව තියෙන ඇලීම් ප්‍රහාණය කරන්න ඕනේ. ඇලීම් දුරු කරන්න ඕනේ. ගැටීම් දුරු කරන්න ඕන. මුලාව දුරු කරන්න ඕනේ. සබ්බ ලෝකේ අනිබිරත සංඥාව කියලා කියන්නේ පිනුතුර තේරෙනවා ඇති. සබ්බ කියාදී සියල්ල ලෝකේ කියන්නේ මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ලෝකවල පහළ වෙන ස්කන්ධ ධර්මයන්. එතකොට සියලුම ස්කන්ධයන් පිළිබඳව අනිබිරත සංඥාව. නොඇලුණු හැඟීමක්. බලන්න කොච්චර ලස්සන දේ වචනේ කියලා. සියලුම ලෝකයන් විසයෙහි නොඇලුණු හැඟීමක්. දැන් අපි අපේ ජීවිතවල මෙච්චර වද වේදනා විඳින්නේ අපි මේ විවිධ ලෝකයන්හි තියෙන යම් යම් දේවල් වලට තියෙන ඇලීම් ගැටීම් මුලා වීම නිසා. එතකොට යම් කිසි කෙනෙකුට මේ අනිබිරත සංඥා පුරුදු පුහුණු කරාට පස්සේ ඒ හැම ඇලීමකින්ම නිදහස් වෙන්න පුළුවන්. අපි හිතමු දැන් දිව්‍ය ලෝකයේ යම් කිසි ස්කන්ධ පරම්පරාවක් සම්බන්ධ වැලීම් තියෙනවා නම් ඒවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ දෘෂ්ටි නැති වෙනවා. වැරදි දැක්මවල. ඊට මනුස්ස ලෝකේ අපි හිතමු දැන් අපිට වැඩිපුර දැනෙන්නේ මේ ජීවිතේනේ. ඒතකොට මේ ජීවිතේ වුණත් පින්නත් එක එක හිතවලට මේ ලෝක වශයෙන් පහළ වෙච්ච එක එක දේවල් ගැන එක එක අය ගැන පුදුමාකාර ඒවා වෙනස් වීම නිසා ඒවා නැතිවීම නිසා ඒවා දාලා යෑම නිසා විවිධ ඒ අයගෙන් ලැබෙන ආදරය ආදී ගෞරව වටිනාකම් වෙනස් වීම නිසා එහෙම අතුලාන්ත විඳවීම් අත්දැක දැක පැය ගණන් වරු ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ජීවත් වෙනවා. දැන් අපි හිතමු දැන් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක් නැති වුණා කියලා අවුරුදු 15කට විතර කලින්. ඉතින් ඒ අම්මා තාත්තා මොකද කරන්නේ? අර දරුවා පිළිබඳව තණ්හා වදටක් තියෙන නිසා ඒ දරුවාගේ කතාව ගැන, දරුවාගේ ස්වභාවය ගැන, දරුවාගේ ඇවතුම් පැවතුම් ගැන, ඒ දරුවා ගැන තණ්හා වදටක් තියෙන නිසා, ඒ ඇලීම තියෙන නිසා අදටත් ඒ දරුවා සම්බන්ධ ආවර්ජනා එද්දී, දරුවගේ ඇඳුම් පැළඳුම් දකිද්දී, ඊළඟට දරුවෝ සම්බන්ධ ගී සින්දු ඇහෙද්දී, ඊළඟට ඒ දරුවා හිටියනම් මේ වෙනකොට යම් වයස් මට්ටමක හිටියද ඒ වයස් මට්ටමේ දරුවෝ දකිද්දී ඒ මිය ගිහිල්ලා අවුරුදු 15ක් වුණත් ඒ දරුවා ගැන තියෙන තණ්හාව නිසා පුදුම දුකක් විඳින්නේ. එතකොට ඒක කොච්චර පින්නත්නි මේ ඒක කොච්චර අසරණකමක්ද? ඒ කියන්නේ දැන් ඒ තණ්හාවෙන් බැඳිලා කියපු දේවල් දැන් මේ ලෝකෙවත් නැහැ. ඒත් අපි අදටත් විඳවනවා. ඒ අහිමි වෙච්ච ජීවිත මේ වෙනකොට වෙනත් භවයක තමන්ගේ ජීවිතේ පටන් අරන් වෙනත් පිරිසක් එක්ක යා ජීවිතේ අරගෙන යනවා. අපි මෙහෙ මොකද කරන්නේ? අපි මෙහෙ මියගිය එයාගේ ස්කන්ධ පංචකාදී ගැන හිත අදටත් විඳවන පිරිසක් බාටපත් වෙලා. ඇයි විඳවන්නේ? අපිට ඒකන තණ්හාව දුරු කරගන්න බැහැ. සමහර අය නම් කියනවා අනේ ඔක අතහැරලා දාන්න. දැන් යම් කිසි තරුණියක් එහෙම අතහැරියොත් ඒ කියන්නේ තරුණයෙක් තරුණියක්ව දාවල ගියා කියමු අපි. එතකොට ඒ තරුණයාට යාළු මිත්‍රාදීන් කියනවා ඔය කතාවක් කියන්නේ මූදෙයින් එක මාළුවද ඔහොම එකේ කතා කියනවා. අනේ ඔය මේ තරුණියෝ ගැහැණු ළමයා අතහැරලා දාන්න කියනවා. නමුත් ඒ තරුණයා තමයි දාන්නේ මේක අතහැරෙන්නේ නැහැ කියලා. ඒකට අල්ලගත්ත ස්වභාවයේ රූපයේ ඒ ප්‍රියහඬේ ආදරය හේතු කරගෙන මේ තරුණය ඇතුළාන්තයෙන් විඳ උග්‍ර මානසික වේදනාව විඳින කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන පින්නත් ඒක කොච්චර ඒ කියන්නේ අපි දාලා ගියපු දේවල් ගැන අපිට විඳවන්න වෙලා. අවුරුදු ගානකට කලින් මියගිය දේවල් ගැන තාමත් විඳවන්න වෙලා. ඇයි අපිට නිදහසේ හිත තියාගෙන ජීවත් වෙන්න බැරි? සියලු ලෝකයන් පිළිබඳව අපේ හිතේ තියෙන මේ ඇලීම් නිසා. අර කතාවක් තියෙන්නේ පින්නත්නි මේ නටුවෙන් කොලයක් වැටෙනකොට නටුව වැළපෙනවලු. කොලේට අදාළ නැහැ කියන මේක. දැන් නටුවෙන් කොලේ වැටෙනකොට කොලේ මේ කොලේට ගාණක් නැහැ කියනවා නටුව වැළපෙනවා කියනවා. අන්න ඒක තමයි අපේ ජීවිතත්. අපේ ජීවිතවලට එකතු වෙලා හිටපු සමහර අය අපේ නෑත් උනාම
අපිව දාලා ගියාම ඒ අය මරණයටපත් වෙලා වෙනත් ලෝකවල ජීවිත අරගෙන යද්දී අපි මෙහෙ මොකද කරන්නේ? අර නටුව වගේ විඳව ඉන්නවා. එතකොට මේක හරියම අසරණකමක්. අපි මේ භාවනා කරන්නේ අන්න ඒ විඳවීම් වලින් හිත නිදහස් කරගන්න. විඳවීම් වලින් හිත නිදහස් කරගෙන විඳින ජීවිතයක් උදා කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලය මිනිස්සෙකුට ලැබෙන ජීවිතේ විඳවන්න නෙවෙයි. විඳින්න. දැන් ප්‍රථම ධානය වගේ තත්යකටපත් වුණොත් ඒක ලොකු විඳීමක්. විඳවීමක් නෙවෙයි. නමුත් මේ ලෝකයේ තුල ජීවත් වෙන බහුතරයක් අය ජීවිතේ විඳිනවා නෙවෙයි කරන්නේ විඳවනවා. ඒව තම තමන්ගේ හිතට එවිල බැලුවම තේරෙනවා. අපි ඉතින් දැන් බලමු මේ වටින මේ ගිරිමානන්දයන් වහන්සේට බුදු පියාණන් වහන්සේ තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ මේ ලෝකයේ සියලුම ලෝකයන් વિશે සියලුම ස්කන්ධ ධර්මාදී વિશે තියෙන ඇලීම් දුරු කරන මේ සංඥාව වඩන්නේ කොහොමද කියලා. මේ දේශනාවේ පින්නතේ තියෙන බලන්න ඉදහානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිත්ථාබිනි වේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයම් පුච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ගිරිමානන්ද සාමිණාහන්සේ උගන්වන්නේ කියලා ආනන්දයන් වහන්සේට දේශනා කරනවා. නිදානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානා. මෙතන මේ උපාය කියලා කියන්නේ තණ්හාව සහ මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට උපාදාන කියන්නේ දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන, කාම උපාදාන කියන උපාදාන හතර. ඊළඟට තියෙනවා චේතසෝ අදිඨානා. ඒ කියන්නේ සාස්වත සහ උච්ඡේද දෘෂ්ටි. අබිනිවේෂ. අබිනිවේෂ කියලා කියන්නේ ආත්මය අනුවගේ දෘෂ්ටිය. අනුසය කියලා කියන්නේ හේතු ලද කල්ලි නැගෙන්නට පුළුවන් කෙලෙස් ධර්ම. මෙන්න මේ සිහිපත් කළ දැන් සිහිපත් කළ තණ්හාවත් දෘෂ්ටියත් අපිට දුක සකස් කරන දේවල්. ඊළඟට සාස්වත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි අපිට දුක් සකස් කරන දේවල්. ඊළඟට අබිනිවේෂ කියන ආත්මය අනුව යන දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය අපිට බොහෝ දුක් සකස් කරනවා. අබිනිවේෂ කියන ක්ලේශයන් හේතු ලද කලින් නැගී සිටින ස්වභාවය බොහෝ දුක් සකස් කරනවා. ඊළඟට උපාදාන කියන කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, ඊළඟට අත්තවාද උපාදාන කියන මේවත් අපිට බොහෝ දුක් උපද්දවනවා. මෙන්න මේ සියල්ලම අපි මේ සිහිපත් කළ මේ සියල්ලම දුක් උපදවන සියලුම ධර්මයන් තේ පජහන්තෝ අන්න ඒවා බැහැර කරමින් විරමතින උපාදීයන්තෝ වැලකෙමින් ඒව උපාදානය කරගන්න නැතුව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අයම් බුච්චතානන්ද සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥා. අන්න ඒකට කියනවා අනබිරත සංඥාවෙන් වාසය කිරීම කියලා. තණ්හාව දුරු කරමින්, දෘෂ්ටි දුරු කරමින්, විවිධ උපාදාන දුරු කරමින්, සාසද දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි දුරු කරමින්, ආත්මය අනුවගේ දෘෂ්ටිය දුරු කරමින්, අනුසය ධර්මාදිය දුරු කරමින් වාසය කිරීමට කියනවා සබ්බ ලෝකේ අනබ්‍රත සංඥාව කියලා. එතකොට අපි දැන් මේ එකින් එක අරගෙන අපි ජීවිතේට ගලප බලමු. අපේ ජීවිතවල මේවා අපේ ජීවිත හරහා ගිහිල්ලා තියෙන්නේ කොහොමද සහ මේවා අපි දුරු කරගනිමින් මේ අනබිරත සංඥාව වඩන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. දැන් පළමුවෙන්ම තියෙන්නේ පින්නත්නි ඉදහානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානා. මෙතන උපාය කියලා කියන්නේ පින්නත්නි සසර ගමනේ දුක් ලැබීමට හෝ සැප ලැබීමට. ඒ කියන්නේ සුගතියට වැටෙන්නට හෝ දුගතියට වැටෙන්නට හේතු වෙන කරුණු කියන අර්ථයෙන් තමයි උපාය කියලා කියන්නේ. ඒ උපාය කියන කාරණාව තුළ දෙකක් අඩංගු. එකක් තණ්හාව. අනික දෘෂ්ටිය. තණ්හාව හේතු කරගෙන එක්ක සසරේ දුක් ලැබෙන්න පුළුවන්. ඊළඟට තණ්හාව හේතු කරගෙන එක්ක සසර ජීවිතේ සැප ලැබෙන්නත් පුළුවන්. භව තණ්හාදිය ඔස්සේ ඉස්සරහට ගියොත් ඊළඟට දෘෂ්ටි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය.
එතකොට අපි අරගෙන බලමු මේ කාරණා දෙක. දැන් පළවෙනි එක තමයි තණ්හාව කියන එක අපි දුරු කරමින් ඒ තණ්හාව පිළිබඳ නොඇලෙමින් තණ්හාව ගැන උපාදාන ඇති කරගන්න නැතුව නොඇලීමේ සංඥාව ඇති කරගන්න එපා. අපි බලමු තණ්හාව කියන එක කොහොමද අපේ ජීවිතේ දුක් හදන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයක් තියෙනවා නව තණ්හා මූලක. ඊළඟට මේ පිළිබඳව විග්‍රහයක් තියෙනවා මහා නිදාන සූත්‍රයේ. එන තණ්හාව කියන ස්වභාවය කෙනෙකුගේ ජීවිතේ දුක ඇති කරන ස්වභාවය. පින්නති අපි යම්කිසි ලෝකයක ඉපදුනාට පස්සේ භව නිකාන්තිය කියලා තණ්හාවක් උපදිනවා. භව නිකාන්තිය කියලා කියන්නේ ඒ ඉපදුණු භවයට ඇතින තණ්හාව. දැන් අපි හිතමු නිරිසතෙක් නිරේ ලෝකයේ උපදිනවා කියලා. එතකොට ඒ නිරිසතාට උපදිනවත් එක්කම ඒ ලෝකයේ පිළිබඳව තණ්හාව උපදිනවා. ඊළඟ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක අපි හිතමු අනාගාමී උත්තමේ පහළ වෙනවා කියලා. එතකොටත් අනාගාමී උතුමන් වහන්සේට ඒ භවයේ ගැන තණ්හාව උපදිනවා. රූප රාග අරූප රාග ප්‍රහාණය කර නැති නිසා. ඊළඟට තණ්හාව සතරම් ප්‍රහාණය කළත් නැති නිසා. ඊළඟට අපි හිතමු යම්කිසි සත්වයක මව් කුසක බැහැගත්ත කියලා. එතකොට මේ මව් කුසේ බැහැ ගන්නවත් එක්කම යාට භවයේ ගැන සියුම් ඇලීම හේවත් භවනිකාන්තිය පහළ වෙනවා. එතකොට දැන් අපි යම්කිසි ලෝකයක උප්පත්තිය ලබනකොටම අතීත තණ්හා සහගත සිටිවිලි හේතු වෙලා ඒ තණ්හාවෙන්ම ලෝක උපාදාන අල්ලල්ලා ආපු ගතියට යම්කිසි භවයක ඉපදුනාට පස්සේ භවය ගැන අපට තණ්හා උපදින උතර තමයි ආරම්භය. ඊට පස්සේ මේක අර කූඩැල්ලා ලේබිබි පෝෂණය වෙනවා වගේ මේ තණ්හාව රූපය ආහාර කරගනිමින්, ශබ්ද ආහාර කරගනිමින්, ගන්ධ ආහාර කරගනිමින්, රස ආහාර කරගනිමින්, ස්පර්ශ ආදී ආහාර කරගනිමින්, එක එකයිගෙන් ලැබෙන ආදරය, කරුණාව, ගෞරව, සත්කාර, උපකාර ආදී ආහාර කරගනිමින්, විවිධ ධර්මයෝ ආහාර කරගනිමින් මේක අර ශරීරයේ කෙල්ලුණු කූඩැල්ලෙක් අර ඇඟිල්ලක් තරම් මහත් වෙනවා වගේ ඒ තණ්හාව අර හයාකාර පැත්තෙන් ඒ රූප ශබ්ද ආදී ආහාර වලින් පෝෂණය වීම මොකද වෙන්නේ? ඒ තණ්හාවෙන් ඒව ගොදුරු කරගනිමින් ඒ තණ්හාව වැඩෙන්න පටන් ගන්නවා. ඒ තණ්හාව වැඩිම තුල සකස් වෙන දුක තමයි මේ සූත්‍රය විග්‍රහ කරලා තියෙන්නේ. එතන පළවෙනියෙන්ම සඳහන් කරන්නේ පින්නත්නි තණ්හම් පටිච්ච පරිේෂණා කියලා. මේ සංසාරගත පුරුද්දට මේ තණ්හාව උපදින ස්වභාවයේ හිතක් තියෙන මේ ජීවිතේ මේ තණ්හා සහගත කෙනා හැමතිස්සෙම අර අපි සඳහන් කළ ඒ තණ්හාවේ පෝෂණයට අවශ්‍ය ආහාර සඳහා රූපාරම්මන හොය හොය වාසය කරන්නේ. ශබ්දාරම්මන හොය හොය වාසය කරන්නේ. ගන්ධ රස ස්පර්ශාරම්මන හොය හොය වාසය කරන්නේ. ආදරය ආදී හොය හොය වාසය කරන්නේ. එහෙම නැද්ද කියලා බලන්න ඕනේ. එහෙම නැද්ද ওই ජීවිතෙත් කියලා. ওই ජීවිතවලත් එහෙම නැද්ද කොහේ හරි ගියාට පස්සේ කොතනකට හරි ගියාට පස්සේ මොකක් හරි රූපයක් තණ්හාවෙන් ආහාර කරගන්න වටපිට බලන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේක ප්‍රිය හඬක් වෙන්න පුළුවන් ආහාරයක් කරගන්න. ඒ කියන්නේ තණ්හාවේ ආහාරයක් කරගන්න ඇයි වැඩේ වෙන්නේ. එතකොට තණ්හාව විසින් සිදු කරන දෙයක් ඒක. අපි ඒක මම කරනවා කියලා අපිට හිතුණාට ඇත්තට මේක තණ්හාව කියන ක්ලේශය විසින් මොකද කරන්නේ? ආහාර කරගන්න රූප හොයනවා. ශබ්ද හොයනවා. ගන්ධ හොයනවා. රස හොයනවා. ස්පර්ශ හොයනවා. ඊළඟට සමහර හිත් තියෙන හැමතිස්සෙම තණ්හාවෙන් ආදරය හොයනවා. අම්මගේ ආදරය හොයනවා, තාත්තගේ ආදරය හොයනවා, ස්වාමියාගේ ආදරය හොයනවා, භාර්යාවගේ ආදරය හොයනවා. ඊළඟට ජංගම දුරකථන ඔස්සේ ආදරය හොයනවා. රැකියාව කරන තන ආදරය හොයනවා. පාසල තුල ආදරය හොයනවා. මහමග ආදරය හොයනවා. කියන්නේ ඒ එක එක හිත්වල ඒ ස්වභාවය. එතකොට ඒ අතර සමහර හිත් තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී හොයනවා. සමහර හිත් හොයන්නේම ආදරේ. කියන්නේ එයාගේ තණ්හාවේ තියෙන ගතිය එහෙමයි. අන්න ඒකට කියනවා පරිේෂණය කියලා. හොයනවා. එතකොට මේ පරිේෂණයේ හේතුල ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද? පරිේෂණම් පටිච්ච ලාභෝ. මේ හොයන කෙනාට අහම්බෙන් මොකද වෙන්නේ? එකපාරටම සමහර රූපතරේ ඇස් අරගෙන යද්දී සතුට ඇති වෙනවා. අන්න ඒකට කියනවා ලාභය කියලා. සමහර ශබ්ද හරහා තමන්ගේ කන අරගෙන යද්දී තණ්හාවෙන් සමහර ශබ්ද හමුවේ සමහර හඬවල් හමුවේ සතුට උපදිනවා. ඒක යාට ලැබෙන ලාභය. සමහර ගන්ධ රස ස්පර්ශ හොයනකොට
ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයද්දී සමහර ගන්ධ රස ස්පර්ශ හමුවේ මෙයාට සතුට ඇති වෙනවා. ඒ හොයපු කෙනාට ලැබෙන තණ්හාවෙන් හොයනකොට ලැබුණු ලාභය තමයි සතුට. එතකොට ආදරය හොයන කෙනෙකුට යම් කිසි ආදරයක් ලැබෙනකොට යම් කිසි කෙනෙක්ගේ හිතේ තමන් ගැන ආදරයක් තියෙනවා කියලා දැනනකොට එතන සතුට. එතකොට එයා තණ්හාවෙන් ආදරය ආදී ධර්ම හොයපු කෙනාට ඒ හිත සතුට උපදවන යම් ආදරයක් ලැබෙනකොට ඒක තමයි එයාට ලැබිච්ච ලාභය. ඒකට කියනවා පරිේෂණය නිසා ලබන ලාභය කියලා. මොකද්ද ලාභය? සතුට. ඊළඟට මොකද වෙන්නේ? ඒ සතුට හේතු වෙලා ලාභ පටිච්ච විනිච්ඡය. ඒ සතුට දෙන වස්තුව, සතුට දෙන දෙය, සතුට දෙන හැඟීම ගැන මෙයාට එනවා තීරණයක්. මොකක්ද දෙන තීරණය? ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, මధుරයි, මනෝහරයි. ඔය ඔක්කොම එකතු වෙලා හැඟීමක් එනවා. අනේ හොඳයි කියලා වගේ හැඟීමක්. ඒ කියන්නේ අනේ හොඳයි කියන හැඟීම තුළ අර ඔක්කොම තියෙන ඉෂ්ට, කාන්ත, මනාප, මధుර ආදී වශයෙන් අන්න ඒකට කියනවා විනිශ්චය කියලා. තමන්ගේ ජීවිතේ වගේ විනිශ්චයන් හරියට වෙලා තියෙනවා. අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී තණ්හාවෙන් හොයනකොට සමහර අය හමුවේ තමන්ට සතුට ඇති වුණා. ඒ සතුට කියන ලාභය ලැබෙනවත් එක්කම හිත ඇතුළෙන්ම තණ්හාවෙන්ම අදහසක් එනවා. තණ්හාවාදී හේතු වෙලා මේක හොඳ එකක්, මේක යහපත් එකක් ආදී වශයෙන්. ඒකට කියන විනිශ්චය තීරණයකට එනවා. එතන තමයි අපේ දුක ඒ කියන්නේ අපි හිතමු දුක සැකසෙන ඒ කියන්නේ මූලික අවස්ථාව. තවත් විදිහකින් කිව්වොත් විනාශයේ මුල. එහෙම කිව්වොත් තමයි වඩාත් නිවැරදි වචනේ. අපි විනාශ වෙන පටන් ගන්න ඕන උතන ඉඳලා. හොයන එකත් ප්‍රශ්නයක් නෑ එච්චර. හොයන්න නැති වෙන්න පුළුවන් නම් හොඳයි. දැන් රහතන් වහන්සේලා හොයන්නේ. ඊළඟට ඒක දකිද්දි අහද්දි දැනෙද්දි සතුටක් ඉපදෙන එකත් කමක් නෑ කියමු. නමුත් ඒක හොඳයි කියලා. ඒක හොඳයි කියලා ඔය හිතෙන් විනිශ්චයක් එනවද? එතන ඉඳලා තමයි විනාශ පටන් ගන්නෙ. අද අපේ ජීවිතවල යමෙක් නිසා යමක් නිසා විනාශයක් කියලා කියන්නේ අපිට දුක් විඳින වෙලා තියෙනවා නම් ඒක පටන් ගත්තේ ඔන්න ඔය විනිශ්චය තුලින්. ඒ රූපය පින්නති Tamanට හිතුණා හොඳයි. ඒ ශබ්දය හොඳයි. ඒ කෙනා හොඳයි. ඒ රස පහස හොඳයි. ඒ ආදරය හොඳයි. ඒකට සහතිකේ දුන්න හිතීම. තණ්හාවෙම සහතිකය ආවා. ඊට පස්සේ මොකද උනේ? ඒ හොඳයි කියලා විනිශ්චය ආපු දේ ගැනම තණ්හාවෙම කල්පනා කරන්න පටන් ගත්තා. නිතරම කල්පනා කරා. හොඳට බලන්න ඉස්සර එහෙම කරේ නැද්ද කියලා. හරියට කල්පනා කරේ ගැන තණ්හාවෙන්. දැන් හොඳයි කියලා දැන් තීරණේ සහතිකය ආවට පස්සේ තමයි ඕක පටන් ගන්න. කල්පනා කරනවා. තණ්හාවෙන් ඒක කල්පනා කරන්න චන්දරාගය හැදෙනවා. බලවත් වූ ඇලීම ඇති වෙනවා. බලවත් වූ ඇලීම ඇති වුණාට පස්සේ නතර වෙන්නේ නැහැ. ඇයි? හොඳයිනේ. ආපු කල්පනා කරන තණ්හාවෙන්. එතකොට ඇති වෙන අජ්ජෝසාන අවස්ථාව. කියන්නේ ඒකේ බැහැ ගන්නවා. දැන් තමන්ගේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ, ආදරයේ ගිලිලා ඉන්නේ. දැන් තනිකර මත් වෙලා වගේ ඉන්නේ. දැන් ඉතින් මොනව කරනවද මොනව වෙනවද තමන් තේරෙන්නේ ඒ ගැන. ඒ කියන්නේ හීනෙන් ඇවිදිනවා වගේ අවස්ථාවක්. ඒකනේ දැන් සමහර අය ආදරෙන් මත් වෙනවා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ අර ඒ කෙනෙක්ගේ ආදරේ හෙව්වා හොයනකොට මෙයාගේ හිත සතුටු කරපු ආදරය ලැබෙනකොට සතුට ඇති වුණා. මෙයාගේ හිත සතුටු කරන විදිහේ ආදරයක් ලැබෙනකොට සතුට ඇති වුණා. හොඳයි කියලා හිතුණා. අනේ හොඳයි කියලා හිතුණා. කොච්චර වාසනාවන්තද කියලා හිතුණා. ඊළඟට ඒ ගැන තණ්හාවෙන්ම කල්පනා කර ආදරය අරමුණු කර ඉදී දැඩි ඇලීමක් ඒ ආදරය ගැන ඇති වුණා. ඊළඟට ඒ ඔස්සේම ඉස්සරහට හිතාගෙන යද්දී අර ආදරේ තමන්ගේ හිත බැහැගත්තා වගේ. ඒ ආදරේ එතකොට කියනවා ඉතින් ඒක තමයි කියන්නේ මිත්‍යාව කියලා. එතකොට කියනවා ඒ ආදරේ මට දැනෙනවා වගේ කියලා. මේ හිතට කොහොමද ඇහැටවත් පේන්නේ නැති තවත් ශරීරයක ආදරයක් දැනෙන්නේ? දැන් දැනෙනවා කියන්නේ දැන් පින්නති මම මෙතන තියෙන මේ ස්පර්ශ කළොත් අපිට දැනෙනවා.
දැන් මේක ස්පර්ශ කරන්න නැතුව මට කියන්න පුළුවන්ද මට මේසෙ දැනෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි කියන්නේ ආදරය දැනෙනවා කියලා. සමහර අය කියනවා ඒ කියන්නේ ආදරේ මත්තුනාමෝ කියවෙන්නේ. ඒ කියන්නේ අජෝසාන අවස්ථාව. ආදරේ හිත බැහැගත්තම. දැන් මත්තල දැන් හීනෙන් වගේ. මොකද කියන්නේ? ඒ ආදරේ මට දැනෙනවා. දැනෙන්නේ කොහොමද? ඒක ස්පර්ශ වෙන්නේ නැහනේ. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පරිග්‍රහණ මට්ටම. ඒ කියන්නේ ආදරේ තමාගෙම කරගන්න සංකල්පෙනවා. ඉතින් ඒකට නොයේක ක්‍රමවේද පාවිච්චි කරනවා. හොඳින් හරි නරකින් හරි. ඊට පස්සේ මසුරුකම එනවා. ඒ ආදරේ විඳින්න පුළුවන් එකම මේ ලෝකයේ අයිතිකාරය මම විතරයි. එනේ යාගේ හිතේ තියෙන අධික ආදරයක් තියෙනවා නම් ඒ ආදරේ උරුමකාරය මම විතරයි. යාගේ අම්මටවත් බෑ එහෙම. ඒක විඳින්න. යාගේ තාත්තටවත් බෑ. ඉතින් පිටස්තරයට එතකොට අහන්න දෙයක් නෙවෙයිනේ. එතකොට අන්නේ ආදරේ රැකගන්න ඊට පස්සේ මෙයා නීති රීති දානවා. ඉතින් මේක සැපද දුකද? මේ ලෝකේ අපිට කරන්න වැඩ නැතුවද අපි ඔය වගේ දෙයකට හිර වෙන්නේ? ඊළඟට ඒ ආදරෙත් එක්ක ඒ ඇතන ගනුදෙනුත් එක්ක ඊළඟට ඒක නැති වුණොත් ඒක දාලා ගියොත් ඒ මරණයක් වුණොත් ඒ කියන්නේ ආදරේ දුන්න කෙනා මැරුණොත් ඊළඟට ඒ ආදරේ අපිට ඕන විදිහට නැත්තම් එක්ක වඬනවා එක්ක බයිනවා එක්ක රණ්ඩු කරනවා මහා යුද්ධ පටන් ගන්නවා. එතකොට බලන්න තණ්හා අපිට මොකද්ද කරලා තියෙන්නේ? තණ්හා විසින් අපිව මහා දුකකට ඇදලා දාලා. ඒකයි අපි සිහිපත් කළේ යම් රූපයකින්, ශබ්දයකින්, නාදරයකින් සතුට ඇති වෙලා හොඳයි කියලා හිතනවද එතන ඉඳලා විනාශ පටන් ගන්නවා. එතකොට ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට ඒ දේවල් නැවත නැවත විඳින්න මෙයාට මොකද ඇති වෙන්නේ? භවයංගන ආසාවල් ඇති වෙනවා. එයාට ඇති වෙනවා ඒ අත්දැකපු දේවල් දැන් මෙයාට ධර්මයක් නැති කෙනෙක්නේ. එයාට ඒ අත්දැකපු දේවල් නැවත නැවත විඳින්න ඕනනේ. අපි හිතන්නේ මෙයාට දැනට මේ ජීවිතය අවසන් වෙනවනේ. අනේ එහෙනම් ඊළඟ භවයේ මට මේක ලැබෙන්න ඕන. දැන් දරුවෝ මිය ගියාට පස්සේ අම්මලා තාත්තලා හිතනවා අනේ මට ඒ දරුවෝ ඊළඟ භවයවත් හම් වෙන්න ඕනේ. අන භව තණ්හාව වැඩ කරනවා එතකොට. එතකොට මේ අපේ හිතේ උපදින තණ්හාව කියන්නේ පිනාති අන්‍යයාගේ මේ ලෝක වශයෙන් දුක් උපද්දවල ඊළඟට අපිට භවයෙන් භවයේ සුගති දුගති වලට තල්ලු කරගෙන යන හැඟීමක්. ඕක ගැන මොකද්ද මේ කියන්නේ මේ සබ්බ ලෝකේ අර්මිරත සංඥාවේදී? තේ පජහන්තෝ. ඒක ප්‍රහාණය කරමින්, බැහැර කරමින්. විරමති. ඒ තණ්හාව කෙරෙහි නොඇලෙමින්. ඊළඟට උපාදීයන්තෝ. ඒක උපාදානෙ නොකරමින්. මොකද කරන්නේ? මෙයා වාසය කරනවා. අන්න ඒකට මොකද කරන්න ඕන? අන්න ඒකට විදර්ශනාව ගන්න ඕනේ ජීවිතේට. ඊළඟට තියෙනවා දෘෂ්ටි. මෙතන දෘෂ්ටි කියන්නේ පින්නන්නේ මිත්‍යා දෘෂ්ටි ටික. මේ මිත්‍යා දෘෂ්ටි ආදියත් මොකද කරන්න ඕන? බැහැර කරන්න ඕන. ඒ කියන්නේ බැහැර කරමින් මේ මිත්‍යා දෘෂ්ටි වලට නොඇලෙමින් ඊළඟට මිත්‍යා දෘෂ්ටි උපාදානය කරගන්න නැතුව. තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ. එතකොට දැන් මිත්‍යා දෘෂ්ටි කිව්වට පස්සේ දැන් මවට සැලකීමේ විපාක ඇත කියන එක පිළිගන්නේ නැතිකම මිත්‍යා දෘෂ්ටියක්. පියාට සැලකීමේ විපාක ඇත කියන එක පිළිගන්නේ නැති එක මිත්‍යා දෘෂ්ටියක්. කර්මය කර්මඵලය අදහන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. මහත්සේ මහත් කොට කරන පුද පූජා ආදී විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැති එක මිත්‍යා දෘෂ්ටියක්. දන් දීමේ විපාක ඇත කියන එක පිළිගන්නේ නැති එක මිත්‍යා දෘෂ්ටියක්. අන්න ඒවට කියන උපාය කියලා. උපාය කියන්නේ පින්වත්නි මේ ඒ මිත්‍යා දෘෂ්ටි හේතු වෙනවා දුගතියට යන්න. එතකොට අන්න ඒව මොකද කරන්න ඕන අපි? ඒවා බැහැර කරන්න ඕනේ. ඒවා ප්‍රහාණය කරන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමින්වහන්සේ මට මවට පියාට සැලකීමේ විපාක නැත කියන මිත්‍යා දෘෂ්ටිය මයි ගාව නැහැ. මම අම්මා තාත්තට සැලකීමේ විපාක ඇත කියලා සංකල්පෙ පිහිටපු කෙනෙක් කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමින්වහන්සේ දැන් මම කාලයක් තිස්සේ මේ ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන කෙනෙක් මගේ හිතේ මේ කර්මඵලයේ පිළිබඳ පුදුමාකාර මේ විශ්වාසයක් තියෙන්නේ. එතකොට මම මේ කර්මඵලය නොඇදීමේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙච්ච කෙනෙක් කියලා. මෙතන කියන්නේ එහෙම එකක් නෙවෙයි. අපේ මේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය මරණින් මතු ආපහු සකස් වෙන්න පුළුවන්.
අද අන්‍යාගම්වල පින්නත්නි මිත්‍යා දෘෂ්ටියේම පිහිටලා කර්මඵලය අදහන්න නැතුව කටයුතු කරන සමහර අය බහුතරයක් අය ආසන්න ජීවිතවල හරි ආසන්න බුද්ධ ශාසනවල හරි කර්මඵලය අදහපු අය. ඒක තමයි මේ දෘෂ්ටිය කියන එක මෙතනදී කියන්නේ මේක තදංග වශයෙන් සහ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරමින් මේක නැවත නූපදින විදියට ප්‍රහාණය කිරීමත් තමයි මෙතන මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥාදී විග්‍රහ කරන්නේ. එතකොට මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි නැවත නැවත දුගතිගාමී වෙන්නට නැවත කර්ම සකස් කරන ස්වභාවය දකිමින් අන්නේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනකම් මොකද කරන්නේ? තමන්ගේ සම්මා දිට්ඨිය ආදී ගුණාංග මොකද කරන්නේ? සෝතාපට්ටි මාර්ග හිත් දක්වාම අරගෙන යන්න ඕනේ. ඊළඟට තියෙනවා පින්නත්නි උපාදාන. එතන උපාදාන කියලා කියන්නේ දැන් උපාදාන කියන උපාය කියන තණ්හා දෘෂ්ටි. ඊළඟට උපාදාන කියලා කියන්නේ එකක් තමයි කාම උපාදාන දුරු කරමින්. එතන කාම උපාදාන කියන්නේ මේ කාම ලෝකවලදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදීක නැති වෙන මේ අටුවා විග්‍රහ කළ තියෙන පින්වත්නි සර්පේකුට මැඩියෙක් හසු වුණාසේ කාමවස්තු දැඩිවල්ලා ගැනීම, දැඩිව ග්‍රහණය කර ගැනීම උපාදානය කියලා. එතකොට අන්නේ කාම උපාදාන දුරු කරන්න ඕනේ. ඒකට ඉතින් ඔය කාම උපාදාන වල තියෙන ආදීන ප්‍රකට කරමින් දැන් ඔය තියෙන පින්නති අටුවාවේ හරි ලස්සන කතා තියෙනවට උපමා කතා වැද්දන්ට කැලෑවලින් වැදි මිනිසුන්ට මුවන් අල්ල ගන්න උනාට පස්සේ ඒ මුවන් අල්ල ගන්න ඕනුනාට පස්සේ මොකද කරන්නේ? වැදි ජනතාව ගලක් උඩට නගිනවා. ගලක් උඩට නැගලා මෙයා මොකද කරන්නේ? මෙයාලා වස්දඩු පිබින්න පටන් ගන්නවා. වස්දඩු පිබිනකොට මේ වස්දඩු රාවය මොකද වෙන්නේ? මුළු කැලේම පැතිරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වස්දඩු රාවයට අර මුවන්ට මොකද වෙන්නේ? දැඩි උපාදානයක් ඇති වෙනවා. ඒ උපාදානය ඇති වෙලා මොකද වෙන්නේ? ඒ උපාදානයේ නිසාම ඒ මුවන් මොකද වෙන්නේ? ඇදි යනවා ඒ වස්දඩු රාවය ළඟට ගිහිල්ලා විඳින්න. එතකොට මේ මුවන් අර ගල කිට්ටුවට මෙනකොට අර ගල උඩ ඉන්න පර්වතයේ උඩ ඉන්න වැද්දන්ට මේක පේනවා. එයාලා මොකද කරන්නේ? ඊතල වලින් විදලා මරනවා. අන්න ඒ වගේ කියනවා මේ උපාදාන කියන එක. එන උපාදානයක් වුණාට පස්සේ අපිට ඒකට සමීප වෙන්න ඕනේ. දුර ඉඳලා හරියන්නේ නැහැ. ඒක රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, ආදරයක් වේවා අපිට ඒක ළඟ ඉඳන් විඳින්න ඕනේ. එතකොට ඒක ළඟ ඉඳන් විඳින්නට යෑම තුල මොකද වෙන්නේ? අන්නර මුවන්ට වැද්දන්ට ලඟ වුණාට පස්සේ වෙන දේ වගේ මාරාන්තික දුක් අත්දකින්න වෙනවා. ඒකනේ සමහර අය කියන්නේ පින්නත්නි මට යාව අතේ දුරින් ඇසුරු කරන්න තිබ්බේ කියලා. ඒ ඇතේ දුරින් ඇසුරු කළා නම් මේ දුක නැහැ. ඒත් මම යා අතේ දුරින් නෙවෙයි ඇසුරු කළේ. ඒ නිසා මේ දුක. ආයෙනම් මං ඕනට වඩා ළඟට ගන්නෑ. අන්න ඒ වගේ අපේ ජීවිතවල තියෙනවා අත්දැකීම් සහිතයි මේ උපාදානයක් හිතේ ඇතුණාට පස්සේ ඒ උපාදානයේ විසින් කාම උපාදානය අපිට කියන්නේ අපට මේ ඉන්න තැන ඉන්න දෙන්නේ නැහැ. අපි අරගෙන යනවා. ඒක ඒ කියන්නේ ළඟටම ගිහිල්ලා විඳින්න. ළඟටම ගිහිල්ලා බලා ගන්න. ළඟටම ගිහිල්ලා අහගන්න. ඒකනොයි ගීත එහෙම අහද්දී සමහර දරුවෝ හෑන්ඩ් ෆ්‍රී ගහගන්නේ. ඒ කියන්නේ එයාට ඒක මේ කන් බෙරේ ළඟම දැනෙන්න ඕන විඳින්න. ඒකට මේසයක් උඩ තියෙද්දි එතකොට මෙයාට මේ සතුට ඇති වෙන්නේ නැහැ. ඒ උපාදානයක ස්වභාවයක්. එහෙම ඇදගෙන යනවා ඒක ළඟටම. හරියට මුවා ඇදගෙන ගියා වගේ අර පර්වතේ ළඟට. ඊට පස්සේ එතන ඉඳලා මාරාන්තික දුක් සකස් වෙනවා. දුක සකස් වෙනවා. ඒ වගේ තියෙනවා දැන් ඇත්තු ඉන්නවා. ඇත්තුන්ගේ මේ සමහර කාලවල මද වැగిරෙනවා. එතකොට කියනවා මේ කම්පෙති අස්සෙනුත් ඒවා වැగిරෙනවා කියලා. මේ මද වැగిරෙනකොට මේ මද වැగిරීම තුල ගන්ධයක් පැතිරෙනවා. සුවඳක් පැතිරෙනවා. ඒ සුවඳ ඔය ගස්වල මල් වලට වහලින්න මී මැස්සන්ට දැනෙනවා. එතකොට මොකද කරන්නේ? මී මැස්සෝ රංජු පිටින් එනවා. රංජු පිටින් ඇවිල්ලා මොකද කරන්නේ? අර මේ කන් අස්සට ගිහිල්ලා අර මද විඳින්න මදවල
මේ රසය විඳින්න මොකද කරන්නේ? ඒ කන් අස්සේ ගිහිල්ලා ලගිනවා. එතකොට මොකද වෙන්නේ? ඇතාට කිතියක් වගේ එතන. ඇතා මොකද කරන්නේ? හයියෙන් කම්පට ගහනවා. කම්පට ගහනකොට අර මැස්ස මොකද වෙන්නේ? තැලිලා පොඩි වෙලා මැරිලා යනවා. ඒ කියන්නේ ඒකට එකම දේ උනේ එතන. ඒක දුරතිය වින්දන එකත් එක. මේක අස්සටම ගියා. අන්න ඒ වගේ උපාදාන අපි එහෙම අනිත් ජීවිත අස්සටම අරගෙන යනවා. එතනම නේද පින්නත් අපේ විනාශෙත් පටන් ගන්නෙ. එතනම නේද ඒ කියන්නේ එතනම නේද අපේ ජීවිතේ දුක් අධික වෙන්නේ. යමක් දිහා දුර ඉඳන් බලනවට වඩා ළඟටම ගිහිල්ලා ඒක අත්දකින්න යනකොට වියසර වෙනවා වැටි. එතකොට අන්‍යගේ දෙයක් තමයි උපාදාන කියන්නේ. ඊළඟට තව උදාහරණ ගත්තොත් එහෙම දැන් තියෙනවා වනාන්තරවල දල ඇත්තු ඉන්නවා. මේ දල ඇත්තු රජවාසලේ වැඩට ගෙන්න ගන්න ඕනුනාට පස්සේ රජවාසලේ ඉන්න හීලැතිල්න වනාන්තරයට යවනවා. වනාන්තරයට ගිහිල්ලා ඇතාට පේන මානයට ගිහිල්ලා හැරිලා එනවා. අර දල ඇතාට ඇතින දැකලා මදි. දැන් දැක්කනේ මදි. මේ ඇතාට ඇතිවෙච්ච උපාදානය තුල මේ ඇතාට හිතෙනවා ඒ ඇතින්ගේ ඇඟේ ස්පර්ශ වෙලාම ඒ සතුට ලබන්න ඕනේ කියලා. එතකොට මොකද කරන්නේ? ඒ ස්පර්ශය ලැබීමේම අදහසින් ඒ උපාදානයේ විසින් මොකද කරන්නේ? ඒ ඇතා අර ඇතින් එක පස්සේම රජවාසලටම අරගෙන එනවා. අරගෙන ආපු ගමන් මොකද වෙන්නේ? දම්වැල් දාලා ඊළඟට හෙන්ඩු වලින් අනිමින් කොටන් අද්දවමින් කරත්තවල බඳිමින් යුද්ධ වලට අරගෙන යමින් ඇත් ගාලක හිර කරලා මහා දුකක් විඳින කෙනෙක් බඩපත් වෙනවා. මොකද්ද වරද? ඒ උපාදානයේ විසින් ළඟටම ගිහිල්ලා විඳින මානසිකත්වයක් හදපු නිසා. එතකොට ඒකට කියනවා කාම උපාදාන කියලා. ඉතින් මේවා බැහැර කළ යුතුමද නැද්ද? මේවා කෙරෙහි නොඇලී යුතුමද නැද්ද? එතකොට කාම උපාදානය බැහැර කරමින් දුරු කරමින් වාසය කිරීම. ඒකේ ආදීනව දකිමින් අනිත්‍ය ආදී දකිමින් එහෙම. ඊළඟට සීලබ්බත උපාදාන. සීලබ්බත උපාදාන කියන්නේ වැරදි සිල් පිළිබඳව වැරදි වෘතයන් පිළිබඳව කෙනෙක්ගේ හිතේ ඇති වෙන බැඳීම. උපාදානය. සීලබ්බත උපාදාන. ඒ කියන්නේ පින්නති අනිත් එක තමයි අපි මේකත් තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු පින්නත්නි මේ යම් කිසි කෙනෙක්ගේ හිතේ අදහසක් තියෙනවා. මේ උපාදානය කියන එක අපි මේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. මේ දෙයකට උපාදාන වෙනවා කියන එක. දැන් කෙනෙක්ගේ හිතේ අදහසක් තියෙනවා මේ අපි හිතමු නිවස කියලා. නිවස ගත්තට පස්සේ මෙයාගේ හිතේ අදහසක් තියෙනවා බුදු පිළිම වහන්සේ තියෙනවනේ මෙන්න මෙතන. ඒ කියන්නේ ඊර පැත්තට මූණ දාලා හරි මොකක් හරි පැත්තකට මූණ දාලා මෙයාගේ අදහසක් තියෙනවා. අදහසක් තියෙනවා මේ මෙන්න මෙතන තමයි බුදු පිළිමේ තියන්න හොඳ. ඒක අදහසක්. දැන් තවත් කෙනෙක් කියනවා ඔතන තියලා හරියන්නේ නැහැ අපි මෙතෙන්ට ගමු. අරයා ඒකට අකමැති වෙනවා. ඇයි අකමැති? එයාට අදහස ගැන තියෙනවා අත් නොහරින බැඳීමක්. ඒ කියන්නේ එයාට මෙන්න මෙතන තමයි මේ නැගෙනහිරට මූණලා තමයි බුදු පිළිම තියන්න ඕන කියලා අදහසක් තියෙනනේ. අන්නේ අදහස එයාට අත්හරින්න බෑ. එහෙම සමාජයේ දැන් පිටුදුර තේරෙනවා ඇති එහෙම සමහර අය ඉන්නවා අදහස් අත්හරින්න බෑ. කොච්චර කිව්වත් ඒ අදහසමයි. අපි ඔය කියන මත කියලා. තමන්ගේ මතේටමයි වැඩ කියන්නේ සමහර අයට. ඒ කියන්නේ එයාට ඒ මතය ගැන උපාදානයක් තියෙනවා. උපාදානය කියන්නේ මෙතනදී යන්නේ එකයි. එතකොට කාම වස්තු එහෙම අත් නොහරින බැඳීමක් උපාදානයක්. එතකොට සීල වෘත අත් නොහරින උපාදානයක්. ඊළඟට ditthi උපාදාන කියන්නේ අන්නේ එකයි. වැරදි දෘෂ්ටි අත් නොහරින උපාදානයක්. දැන් ඔය අපි හිතමු දැන් එක වැරදි දෘෂ්ටියක් තමයි ඔය දිට්ඨ මංගලික සුත මංගලික කියන්නේ. ඒ කියන්නේ දැන් සමහර අයගේ දෘෂ්ටි තියෙනවා අපි හිතමු උලමෙක් අඬනවා. උලමෙක් අඬනකොට මෙයාගේ හිතේ දෘෂ්ටියක් ඇති වෙනවා ගමේ මරණයක්. එහෙම උලමෙක් ඇඬුවා කියලා කොහොමද ගමේ මරණයක් වෙන්නේ? එතකොට අන්න ඒ දෘෂ්ටිය තුල එයා උපාදානය වෙලා ඊළඟට එයා ඒක දෙනවා තමන්ගේ පසු පරම්පරාවට.
සූනෙක් හැඬුවම ගෙදරින් එළියට ගියොත් අසුබයි. ඒක යාගේ දෘෂ්ටියක්. ඒ වැරදි දෘෂ්ටියක්. ඒක යට උපාදානය වෙලා. අදටත් බණ අහන අපේ සමාජයේ දැන් කේන්දර ගත්තට පස්සේ බලන්න. ඒක හොඳ තැනක්. කේන්දර උපාදානය වෙච්ච කේන්දර කියන්නේ එක්තරා දෘෂ්ටියක්නේ. ඒ කියන්නේ මෙයාගේ අරක් ගලපනවා මෙයාගේ අරක් ගලපනවා ඒ වගේ අමුතු සෙල්ලමක් යනවනේ. අන්නේ සෙල්ලමට නැත්තම් ඒ වැරදි සංකල්පය මෙයාට උපාදාන වෙලා. එතකොට උපාදාන වුණාට පස්සේ කොච්චර බණ ඇහුවත් ඒකනේ සමහර අය කියන්නේ තමන්ගේ දුව පුතා විවාහ වෙන්න හදනකොට කේන්දර බලන්න ඕන. කේන්දරෙන් නොගැලපුණොත් දෙන්න වෙන් කරනවා. ඊතා ගුණ යහපත් තරුණ තරුණියෝ දෙමව්පියන්ගේ මේ කේන්ද්‍ර දෘෂ්ටිය නිසා ඒක අත්හර ගන්න බැරි උපාදානයක් නිසා වෙන්වීම නිසා ඊතා මසත්පුරුෂ වෙනත් ස්ත්‍රීන්ට වෙනත් පුරුෂයන්ට අහු වෙලා පුදුමාකාර දුකක් විඳින්නේ. හැබැයි අර අම්මලාගේ තාත්තලාගේ අර කේන්ද්‍ර දෘෂ්ටිය ඕක අසට ආවේ නැත්තම් මේ දරුවෝ අර Taman අර ඇසුරු කිරීමෙන් ගුණ යහපත් කියලා දැන හඳුනගත්ත අයත් එක්ක ජීවිත අරන් ගියා නම් අච්චර දුකකටපත් වෙන්නේ නැහැ. ඒ වගේ සමහර අදටත් මේ බෞද්ධ සමාජය ඉන්නවා උදේ බෞද්ධ නාලිකාවක් දාගත්තට පස්සේ රෑ වෙනකම බණ අහනවා. හැබැයි දුව බඳිද්දි කේන්දරේ බලන්න ඕනේ කියනවා. පුතා බඳිද්දි කේන්දරේ බලන්න ඕනේ කියනවා. ඒ කියන්නේ අර නෑ කියලා හිටියට ඒ වැඩේ වෙනකොට පයින්නවා. මිත්‍යා දෘෂ්ටි. ඒ වෙන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය මෙයාට උපාදානයක් වෙලා තියෙන නිසා. ඒකනේ සිහිපත් කළේ සර්පයා මැඩියෙක් අල්ලගත්තා වගේ කියලා. අල්ලගෙන තද කරගෙන ඉන්නේ මුවෙන්. අන්න ඒක තමයි උපාදානය කියන්නේ. ඒ අදාළ දෘෂ්ටිය කේන්ද්‍ර සම්බන්ධ දෘෂ්ටිය අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒව දුරු කරගන්න හොඳට හේතුඵල ධර්මාදිය, ඔය අනාත්මය ආදිය හේතුඵල ධර්මාදිය හොඳට විදර්ශනා කරන්න ඕනේ. එතකොට ඒක ප්‍රහාණය වෙනවා. ඊළඟට කාම උපාදාන, ඊළඟට ditthi උපාදාන, ඊළඟට සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ තුල බාහිර පංචස්කන්ධ ධර්මයේ තුල ආත්මයක් ඇත කියන දෘෂ්ටියක උපාදානයක් තියෙනවා. ඒක තමයි භයානක උපාදානය. ආත්ම දෘෂ්ටිය කියන එක. ආත්ම දෘෂ්ටිය කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ ආත්මයක් තියනවා කියන හැඟීම වැරදි එකක්නේ. එතකොට ඒක කියන දෘෂ්ටියක් කියලා. එතකොට අන්නේ ආත්මයක් ඇත කියන ඒ වැරදි හැඟීම මෙයාට උපාදාන වෙලා. ඒ නිසා හැමතිස්සෙම මෙයාගේ හිත රින්ගන්නේම මේකේ කෙනෙක් ඉන්නවා කියන අදහසට. එතකොට ඒක දුරු කරන්න හේතුඵල ධම හොඳට විමසන්න ඕන. එතකොට පින්නත් බලන්න දැන් අපි කතා කළා ඉස්සෙල්ලම උපාය උපාදානා කියන්නේ උපාය කියන්නේ තණ්හාව ඊළඟට දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒ දෙක ප්‍රහාණය වෙන විදියට අපි අවශ්‍ය මනසිකාර පවත්වන්න ඕනේ. ඊළඟ උපාදාන කියද්දි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. අන්න ඒවා ඒ උපාදාන හරියට සර්පයාගෙන් අර මැඩිය ගැලවෙනවා වගේ ඒ උපාදාන ගිලිහෙන විදියට අවශ්‍ය අනාත්මාදී භාවනා ඊළඟට අනිත්‍ය ආදී විදර්ශනා ඒව සිදු කරන්න ඕනේ. ඊළඟට තියෙනවා අදිඨාබිනිවේසානුසය කියලා. එතන කාරණා තුනක් විග්‍රහ වෙන එකක් තමයි චේතසෝ අදිඨාන. ඒ කියන්නේ සාස්වත සහ උච්ඡේද දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ භවයෙන් භවයට යන භවගාමී භවයෙන් භවයට යන ආත්මයක් ඇත කියන සංකල්පය. ඒව දුරු වෙන්නට ඕන. ඒවත් පටිච්චසමුප්පාදාදිය පුරුදු පුහුණු කරද්දී ඒව බැහැර වෙලා යනවා. ඊළඟට උච්ඡේද දෘෂ්ටි කියන්නේ මේ ආත්මය මේ භවයෙන් පසු ඉවරයි කියන සංකල්පය. ඊළඟට අබිනිවේෂ කියලා කියන්නේ ආත්මය අනුව ගිය දෘෂ්ටිය. ඊළඟට පින්නද තියෙන අවසාන කාරණාව අනුසය. අනුසය කියලා කියන්නේ හේතු ලද කල්හි අපේ හිතවල නැగిලෙන විවිධාකාර ක්ලේශ ධර්මයන්. උදාහරණයක් විදිහට ගත්තොත් අනුසය කියලා කියන්නේ ගිනි කූරයි ගිනි පෙට්ටියයි හැප්පෙනකොට ගින්නක් එනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් ගිනි කූරෙන් මේ ගින්න ආවේ කියලා ඒක වැරදි. තවත් කෙනෙක් කිව්වොත් ගිනි පෙට්ටියෙන් මේ ගින්න ආවේ කියලා ඒකත් වැරදි. යම් කිසි කෙනෙක් කිව්වොත් මේක වාතයෙන් මතුවෙච්ච එකක් කියලා වාතේනුයි ආවේ වාතයේ තිබිලාව කියලා ඒකත් වැරදි. කෙනෙක් කිව්වොත් මේ වාතයේ හේතුලා ගිනි පෙට්ටිය හේතු වෙලා ගිනි කූර හේතු වෙලා වෙඩි බේත් ආදී හේතු වෙලා
කලින් නොතිබුණු ගින්නක් මෙතන සකස් වුණා කියලා අන්න ඒක හරි. හේතු ලැබෙනකොට ගින්නක් කලින් නොතිබුණු ගින්නක් සකස් වුණා. අන්න ඒ වගේ අපේ හිතේ තියෙනවා ස්වභාවයක්. ඒකට අනුසය ස්වභාවය කියලා. සමහර රූප දකිද්දි, සමහර ශබ්ද ඇහෙද්දි, සමහර ගන්ධ දැනෙද්දි, සමහර රස දැනෙද්දි, සමහර ස්පර්ශ දැනෙද්දි, සමහර ධර්මයන් පහළ වෙද්දි ඊළඟට අපේ ඇහත් හේතු තුළ, කනත් හේතු තුළ, නාසයත් හේතු තුළ, දිවත් හේතු තුළ, කයත් හේතු තුළ, මනසත් හේතු වෙලා ස්පර්ශාදියත් හේතු තුළ මොකද වෙන්නේ? විඥානාදියත් හේතු වෙලා රාගය හට ගන්නවා. ඒකට ගින්න වගේ. කලින් නොතිබුණු ගින්නක් අර ගිනි පෙට්ටිය, ගිනි වෙඩි බේත්, ගිනි කූර, වාතය ආදී හේතුලා කලින් නොතිබුණු ගින්නක් ඇති වුණා වගේ ඇහැ හේතු වෙලා, රූප හේතු වෙලා, චක්කු විඥාන හේතු වෙලා, ස්පර්ශ හේතු වෙලා කලින් නොතිබුණු රාග හිතක් අලුතෙන් උපදිනවා. ඒකට කියන අනුශේෂ ස්වභාවය කියලා. අන්න ඒ වගේ කාම රාගය, පටිගය, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා ආදී මේ සියලුම ක්ලේශ ධර්මය එතකොට අනුශේෂ ධර්ම විදියට විග්‍රහ කරනවා. අන්න ඒවා ප්‍රහාණය කරමින්. එතකොට දැන් අපේ පිනුතර තේරෙන්න ඕනේ මේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන්නේ. මේ කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක ආදී මේ හැම අස්සක් මුල්ලක් නෑරම කිසියම්ම සංස්කාරයකට නොඇලුණු මානසිකත්වයක් ඇති කරගන්න අපි මොනතරම් දෙයක් කරන්න ඕනද කියලා පින්නතුන තේරෙනවා ඇති. එතකොට අන්නේ විදියට මෙන්න මේ අනුසේ ධර්මත් ප්‍රහාණය වෙන විදියට ඒ අනුසේ ධර්මයන්ගේ ආදීනව හේතුඵල සම්බන්ධතාවය සංකත පරිසම්පන්න ඕලාරික ස්වභාවයන් අන්නේව හොඳට පුරුදු පුහුණු කරමින් සබ්බ ලෝකේ අනබිරත සංඥාව වඩන්න ඕනේ. එතකොට බලන්න සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන්නේ සියලුම ලෝකයන් කෙරෙහි නොඇලීමේ හැඟීම ඇති කරගන්නවා කියන්නේ පළමුවෙන්ම උපාය. ඒ කියන්නේ තණ්හාවේ ස්වභාවය, තණ්හාව විනාශය කරා අපි අරගෙන යන හැටි දකිමින් ඒ තණ්හාව අනිත්‍ය ආදී වශයෙන් දැකීම. ඊළඟට දෘෂ්ටිගතම ඔය විවිධ මිත්‍යා දෘෂ්ටි සංකල්ප අරගෙන මේ මිත්‍යා දෘෂ්ටි සංකල්ප තුළ දුගතිය සකස් වෙන හැටි, ඒ මිත්‍යා දෘෂ්ටි දුරු වීමට සම්මාදිට්ඨිය, ඔය කියන දසවස්තුක සම්මාදිට්ඨි, චතුසත්‍ය සම්මාදිට්ඨි, ධ්‍යාන සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨිය ආදී ඒ මිත්‍යා දෘෂ්ටිය හේතු වෙන්නට බලපාන මග්ග සම්මාදිට්ඨිත් පවා අන්න ඒවා උපදින විදියට තමන්ගේ මානසිකාර පැවැත්වීම. ඊළඟට උපාදාන කියද්දී කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත, අත්තවාද උපාදාන දුරු වෙන විදියට අදාළ අනිත්‍ය ආදී දර්ශනා කිරීම. ඊළඟට චේතසෝ අදිඨාන කියන සාස්වත උච්ඡේද දෘෂ්ටිය දුර වෙන විදිහට ඔය පටිච්චසමුපාදාදී ධර්ම විමර්ශනය විමසීම. ඊළඟ අභිනිවේෂ කියන්නේ ආත්මය අනුවගේ දෘෂ්ටිය දුර වෙන ඔය 20 ආකාර මේ සක්කාය දෘෂ්ටි දුර වෙන්නට අවශ්‍ය මානසිකාර පැවැත්වීම සවසාන වශයෙන් සියලුම හේතු ලද කල්ලි නැගීගෙන කෙලෙස් දර ප්‍රහාණයට අවශ්‍ය විදර්ශනා මානසිකාර පැවැත්වීම. මේ සියල්ලම සිද්ධ වෙනකොට ජීවිතයකට මොකද වෙන්නේ? එයාට මේ සියලුම ලෝකයන් ගැන තණ්හාව, උපාදානය මොකද වෙන්නේ? බැහැර වෙලා යනවා. තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයම් බුච්චතානන්ද සබ්බ ලෝකේ ආනබිරත සංඥා. ඉතින් මේක විශාල පරාසයකට යන භාවනා කමඨහනක්. ඉතින් හොඳ ගුරුවරයෙක්ගේ ආශ්‍රයෙන්, කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකගේ ආශ්‍රයෙන් ක්‍රමානුකූලව පිළිවෙලකට මේ භාවනා කොටස් වශයෙන් කරන්න ඕනේ. එක එක කොටස් අරගෙන. ඉතින් අදට නියමිත කාල වේලාව සම වෙනවා. අපි ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ජීවිතයේ හොඳට අත්දැකලා තියෙන පිණුතුන් වශයෙන් ජීවිතය සහ සසර ගමන කොච්චර දුක්ඛදායි විදියට හැඩ ගැහෙනවද කියලා දැනෙන පිණුතුන් වශයෙන් නැවත නැවත මේ වගේ ජීවිත ලැබෙන්නට ප්‍රධාන හේතුව මේ සියලු ලෝකයන් කෙරෙහි තියෙන ඇලීම කියලා තේරුම් අරගෙන ඒ සියලු ලෝකයන් කෙරෙහි නොඇලීම කියන අනබිරත ගුණය මම ඇති කරගන්න ඕන. ඒ සඳහා මට ගොඩාක් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් මම කලියුතු දේවල් හැම දෙයක්ම දවස ගානේ කරන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් මට මේ ලෝකයන්ගෙන් ගැලවිල්ලක් නම් හම්බ වෙන්නෙම නෑ කියන අදහස ඇති කරගෙන ලොකු අධිෂ්ඨානයකින් මේ ගිරිමානන්ද සූත්‍රයේන සබ්බ ලෝකේ අනිබිත සංඥාව පුරුදු පුහුණු කරන ලෙස
සිහිපත් කරමින් දේශනාව අවසන් කරනවා. පින්නත් අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ විනිතා ගුණසේකර මහත්මිය සහ දරුවන් වන අරුණ, ඩිලානී, ජයනී සහ සුනිත් කියන පින්නත් දූ දරුවන් එකතු වෙලා විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිට අවුරුදු 4කට පෙර පරලෝ සැපත් සුනිල් ශ්‍රීනාත් ගුණසේකර මහත්මයාටත් නමින් මියගේ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කිරීම සහ මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා විශේෂයෙන්ම මේ පින්නතුන් බලාපොරොත්තු වෙන විදියට අවුරුදු 4කට පෙර පරලෝ සැපත් සුනිල් ශ්‍රීනාත් ගුණසේකර මහත්මයාට මේ උතුම් පුණ්‍ය ශක්තිය මේ ලෝකයන් පිළිබඳව නොඇලීම මුල් කරගත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය දේශනා කිරීමට දායකත්වයේ දැරීම තුලින් මේ බණ ඇසීම තුලිනුත් මේ ලෝකේ බොහෝ අය නිවී සැනසීමකටපත් වෙනවා මේ ධර්මයේ තුලින්. ඉතින් මේ සිදු කරගත්ත මහානීය පුණ්‍ය කර්මය මහා පුණ්‍ය ශක්තිය මේ යන්නට යෙදුනේ ප්‍රියතුමාට අනුමෝදන් වේවා. එතුමාට නිවන් දක්නාත් එක්ම සත්පුරුෂයන්ගේ ගුණවන්ත අයගේ ආශ්‍රය නිස්රයන් නැවත නැවත ලැබේවා. බුදුදහම නිරන්තරයෙන් මේ ජීවිතයට හමු වේවා. ඒ තුලින් සංසාර දුක් නිවා කරගෙන තුම් නිවනින්ද සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අනිකුත් සියලුම ඥාතීන්ට සසරගත ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ගෞරවනීය මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දායකත්වයෙන් දරන විනීතා ගුණසේකර මහත්මියට, ඒ වගේම අරුණ, ඩිලානී, ජයනී හා සුනිත් කියන ඒ දූ දරුවන්ට සහ පවුලේ අනිකුත් හැම දෙනාටමත් මේ බණහන අපේ පින්නතුන්ටත් බුද්ධ ආදී රත්නත්‍රයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. කායික මානසික සුවපත් භාවයම ලැබේවා. මේ සිදු කරගන්න උතුම් පුණ්‍ය ධර්මයන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නටම පාරමී ධර්මයන්ද වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.